ආයුබෝවන් අදත් ඔබ සැම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා නුවර අපේ YouTube channel එක හරහා ඔබ වෙත ගෙන එන අධ්‍යාපන වැඩසටහන් මාලාව වෙනුවෙන් ඒ වගේම ඔබට දැන් අපේ වීඩියෝ මාලාව හුඟක් පුරුදුයි ඔබගේ විභාගය වෙනුවෙන් විභාගය සාර්ථක කර ගැනීම සඳහා ඒ ගැටලු විෂය කරුණු නැවත නැවත පුනරීක්ෂණය කරමින් අපේ වීඩියෝ මාලාවත් එක්ක ඔබ එකතු වෙලා ඔබගේ අධ්‍යාපන කටයුතු මේ වෙද්දී නියමාකාරයෙන් කරගෙන යනවා. බොහෝ දිනකුගේ ප්‍රතිචාර අප වෙත ලැබිලා තියෙනවා. ඉතින් අපි පහුගිය දින කීපේ පුරාවටම පහුගිය වීඩියෝ කීපයකින්ම ඔබට අපගේ විභාග ප්‍රශ්න ඇසුරෙන් අපේ විෂය නිර්දේශයේ යම් යම් විශේෂිත කොටස් නැවත මතක් කර දීමක් සිදු කරනු ලැබුවා. එහෙනම් අපි අද දවසේත් සූදානම් වෙන්නේ අපේ සාමාන්‍ය පෙළ කොමර්ස් කියන විෂය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයට අදාළ තවත් අලුත් විෂය කොටස් කීපයක් ඔබට හඳුන්වා දීමට ඔබට මතක් කර දීමට. එහෙනම් දුවේ පුතේ අපි අදත් සූදානම් වෙන්නේ 2019 වර්ෂයේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ අපිට අවසන් වුණු ආසන්නම විභාග ප්‍රශ්න පත්‍රය ඇසුරෙන් එක් ප්‍රශ්නයක් තෝරාගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන ආකාරයත් එක්කම මේ විෂය කොටස් ඔබට නැවත මතක් කරලා දෙන්න. ඔබ සූදානම් කරගන්න දුවේ පුතේ 2019 ප්‍රශ්න පත්‍රය. අපි අද දවසේ සූදානම් වෙන්නේ 2019 ප්‍රශ්න පත්‍රයේ එහෙමත් නැත්නම් ඔබේ අපේ සාමාන්‍ය පෙළ කොමර්ස් කියන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්න. මෙන්න මේ දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නය සකස් වෙන ආකාරය මොන මොන මාතෘකා වලින් දෙන්නේ සහ 2019 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන ආකාරය. මුලින්ම අපි බැලුවොත් එහෙම දුවේ පුතේ මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නය අපෙන් අහන්නේ ප්‍රධාන මාතෘකා කීපයකින්. අපි 11 ශ්‍රේණියේ ඉගෙන ගනු ලබන ප්‍රධාන මාතෘකා කීපයකින් තමයි මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නය අපිට ලබා දෙන්නේ. ඒ විෂය කොටස් තමයි එකක් තමයි 11 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත කළමනාකරණය කියලා විෂය කොටසක්. කළමනාකරණය. ඒ වගේම අපි තවත් කොටසක් ඉගෙන ගත්තා අලෙවිකරණය කියලා මාතෘකාවක්. අලෙවිකරණය. ඒ වගේම අපි තවත් 11 ශ්‍රේණියේ ඉගෙන ගත්ත මාතෘකාවක් තියෙනවා ආයෝජනය කියලා. ආයෝජනය. මෙන්න මේ මාතෘකා තුනෙන් තමයි අපේ මෙන්න මේ හතරවෙනි මාතෘකාව සකස් වෙන්නේ. හතරවෙනි මාතෘකාව හැදෙන්නේ කළමනාකරණය, අලෙවිකරණය සහ ආයෝජනය කියන ප්‍රධාන විශේෂ ශාස්ත්‍රයන් වලින්. ඒ වගේම දුවේ පුතේ මෙතන අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පැරණි විෂය නිර්දේශයේ ඒ කියන්නේ 2015 වෙනකම් මෙන්න මේ ප්‍රශ්නය සකස් වුණේ මෙන්න මේ ආයෝජනය කියන මාතෘකාවෙන්. ආයෝජනය කියන තනි විෂය කොටසකින් තමයි 2015ට පෙර මේ ප්‍රශ්නය සමන්විත වුණේ. හැබැයි ඒ වෙද්දි මේ මාතෘකාව තිබුණේ මූල්‍ය සම්පාදනය සහ ආයෝජන මාර්ග කියලා. හැබැයි මේ මාතෘකාව නව විෂය නිර්දේශයත් එක්ක යම් ප්‍රමාණයකට අඩු වුණා. ඒ අඩු වුණ කොටස වෙනුවට අපිට නව විෂය නිර්දේශය සඳහා වර්තමානයට වඩාත් වැදගත් වෙන අලුත් විෂය කොටසක් එකතු වුණා කළමනාකරණය සහ අලෙවිකරණය කියලා මාතෘකා දෙකක්. එහෙනම් වර්තමානයේ තුල මෙන්න මේ හතරවෙනි මාතෘකාව හැදිලා තියෙන්නේ ඔන්න ඔය නව විෂය කොටස් දෙකත් එක්ක. එහෙනම් 2015ට එනකන් ওই ප්‍රශ්නය හැදුනේ ආයෝජනයෙන් විතරයි. වර්තමානයේ ඔබ මෙවර විභාගයට පෙනී සිටින ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි මාතෘකාව මෙන්න මේ විෂය කොටස් තුනෙන් ඔබට ලැබෙනවා. එහෙනම් මෙන්න මේ විෂය කොටස් තුනට හොඳින් සූදානම් වීමෙන් ඔබට මේ ප්‍රශ්නයට වඩාත් සාර්ථකව පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. අපි බලමු දුවේ පුතේ 2019 ප්‍රශ්නය මොන වගේද අපෙන් අහලා තියෙන්නේ? ඒ විෂය කරුණුත් එක්ක අපි විෂය නිර්දේශයේ වැදගත් කොටස් සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නයත් අපිට ලකුණු 8ක් එහෙම නැත්නම් මේ හතරවෙනි මාතෘකාවත් අපිට ලැබෙන ව්‍යාපාර අධ්‍යයනයට අදාළ ප්‍රශ්නයක්. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි. මේ ලකුණු 8 ලබා ගන්න අපිට අනු කොටස් 4ක් අහනවා. එක කොටසකට ලකුණු 2 බැගින්. 2019 මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් අපෙන් අහලා තියෙනවා. අලෙවිකරණය යනු කුමක්ද? අලෙවි මිශ්‍රයේ නිෂ්පාදිත යන විචල්්‍ය සමන්විත වෙන උප විචල්යන් මොනවද? ඒ වගේම අලෙවිකරණය, කළමනාකරණය, ආයෝජනයට අදාළ සත්‍යද අසත්‍යද කියන ප්‍රශ්න කීපයක්. මුලින්ම අපි බලමුකෝ අනුපිළිවෙලින් 4 අයන් අපෙන් අහනවා අලෙවිකරණය යනු කුමක්ද කියලා. අලෙවිකරණය කියලා කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ අලෙවිය කියන එක. සරලවම ගත්තොත් අලෙවිකරණය කියලා කියන්නේ අලෙවි කරනවා කියන එක. අලෙවිය කියන එක. එහෙම නැත්නම් විකිනීම.
හැබැයි මෙන්න මේ සරලව හඳුනා ගන්න අලෙවිය කියන එකෙන් එහාට ගියපො ක්‍රියාවලියක් තමයි මෙන්න මේ අලෙවිකරණය කියලා කියන්නේ. අපි ඉගෙන ගත්ත දුවේ පුතේ අලෙවිකරණය කියන දේ හැදිලා තියෙන්නේ යම් පියවර කීපයක එකතුවෙන්. අලෙවිකරණයේ ප්‍රමුඛතම අරමුණ තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගිකයා තෘප්තිමත් කරන එක. අපි කඩේකින් මොනවා හරි භාණ්ඩයක් ගත්තොත් අපි සතුටු වෙන්නේ ඒ භාණ්ඩේ පරිභෝජනය කිරීම තුළින් අපි යම් සෑහීමකටපත් වුණොත් විතරයි. සෑහීමකටපත් වුණොත් විතරයි. එන අලෙවිකරුවෙකුගේ වගකීම තමයි පාරිභෝගිකයා බලාපොරොත්තු වන තෘප්තිමත් මට්ටමට ඔහුවපත් කරන එක. පාරිභෝගිකයා සෑහීමකටපත් කරන එක. ඒ භාණ්ඩේ ක්වොලිටියෙන් වෙන්න පුළුවන්, මිලෙන් වෙන්න පුළුවන්, ඒ භාණ්ඩේ ලබා ගන්න තැනෙන් වෙන්න පුළුවන්, අලෙවියෙන් පසු සේවා වලින් වෙන්න පුළුවන්. මෙන්න මේ සියල්ල තුලින් තමයි අලෙවිකරණය කියන ක්‍රියාවලිය හැදිලා තියෙන්නේ. එහෙනම් අපි අලෙවිකරණය කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? අපෙන් අහන්නේ අලෙවිකරණය යනු කුමක්ද? එහෙනම් සරලවම ගත්තොත් අලෙවිකරණය කියන්නේ මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කිරීම හා බැඳුණු කටයුත්තක්. ඔන්න බලමු අපි. අලෙවිකරණය කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කිරීම සමග බැඳුණු ක්‍රියාවක්. මිනිස් අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කිරීම සමග බැඳුණු ක්‍රියාවක්. මේ වෙනුවෙන් අපි පාරිභෝගිකයා වෙත ලබා දෙන්න ඕන ඔවුන් බලාපොරොත්තු වෙනව නිෂ්පාදිතය. මෙතෙන්දී විශේෂයෙන් දුවේ පුතේ ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාරිකයාට හදන්න පුළුවන් දේ හදලා අලෙවිකරණ එක නෙමෙයි අලෙවිකරණය කියලා කියන්නේ. පාරිභෝගිකයා තේරුම් අරගෙන පාරිභෝගිකයාට අවශ්‍ය මොනවද කියලා අපි හඳුනාගෙන මෙන්න මේ දේ ඉදිරිපත් කරන එක. අපි හිතමු වර්තමාන යුගයේ ගත්තොත් එහෙම අද වෙද්දි පාරිභෝගිකයා ඉල්ලන්නේ අපි හිතමු පාරිභෝගිකයා වර්තමානයේ මේ අපේ සමාජයේ මුහුණ දීලා තියෙන ඒ රෝගය සඳහා බෙහෙතක් නම් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන්නේ. එන අලෙවිකරුවෙක් සාර්ථක අලෙවිකරුවෙක් නම් මෙන්න මේ බෙහෙත හොයන්න පුළුවන් නම් බෙහෙත නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එයා වඩාත් සාර්ථක අලෙවිකරුවෙක් වෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා. පහුගිය දවස්වල විවිධ මාධ්‍යයන් ඔස්සේ අපි දැක්කා සමහර ගම් පිරෙන්න සෙනග ඇදිලා ගියා. ඇයි? මිනිස්සු හොයන්නේ ඒ දේ හින්දා. එන ඔන්න බලන්න. අලෙවිකරුවෙක් හදන්න පුළුවන් දේ අලෙවි කරනවට වඩා මිනිස්සු ඉල්ලන දේ හැදුවොත් එතන තමයි අලෙවිකරණයේ අරමුණු වඩාත් ඉටු වෙන්නේ. එහෙනම් මෙතන අවශ්‍යතාව වුණා ඉටු කරන්න මොනවද ඊළඟට සපයන්නේ? යම් නිෂ්පාදිතයක් සපයනවා. හැබැයි යම් වටිනාකමක් ඇති නිෂ්පාදිතයක්. අගයක් ඇති වටිනාකමක්. පාරිභෝගිකයා බලාපොරොත්තු වෙනම නිෂ්පාදිතය. එහෙනම් වටිනාකමක් ඇති නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා එහෙම නිර්මාණය කරලා එතනින් අතර වෙන්නේ නැහැ. මේක වඩාත් ආකර්ෂණීය විදිහට පාරිභෝගිකයාට තිළින කරන්න ඕනේ. ඔබට ඕන නම් ඇවිල්ලා ගන්න කියන එක නෙමෙයි. අපි මේක ආකර්ෂණීය විදිහට පාරිභෝගිකයාට ගන්න හිතන විදිහට ආචාරශීලී විදිහට වඩාත් යෝග්‍ය පරිදි පාරිභෝගිකයා අතර පත් කරන්න ඕනේ. එහෙනම් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අලෙවිකරණය කියලා. පිළිගැන්වීමේ ක්‍රියාවලිය. ඔන්න බලන්න. මිනිස් අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අපි කියනවා අලෙවිකරණය කියලා. ඔන්න අලෙවිකරණය නිර්වචනය කරන විදිහ. එහෙනම් මේ තමයි 4 වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසේ අයන්නට පිළිතුර වෙන්නේ. අලෙවිකරණය. ඔන්න මම තව එකපාරක් කියන්නම් දුවේ පුතේ. මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අපි හඳුනා ගන්නවා අලෙවිකරණය කියලා. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට ආයන්න. අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතය යන විචල්‍යයට ඇතුළත් වන අයිතම දෙකක් ලියන්න. අලෙවිකරණයේදී අපි හඳුනා ගන්නවා විශේෂ සංකල්ප කීපයක්. එකක් තමයි ඉලක්ක වෙළඳපොළ කියලා සංකල්පයක් හඳුනා ගන්නවා. ඉලක්ක වෙළඳපොළක් කියලා කියන්නේ දැන් අපි හිතමු දුවේ පුතේ මම අලෙවිකරුවෙක් නම් ව්‍යාපාරිකයෙක් නම් මට බෑ සමාජයේ ඉන්න සියලුම ගැනුම්කරුවන්ගේ සියලුම නැත්තම් අසීමිත උවමනා සියල්ලම ඉටු කරන්න. වෙළඳපොළක් තුල සිටින සියලු අලෙවිකරුවන් සියලු ගැනුම්කරුවන්ගේ නැත්තම් සියලුම පාරිභෝගිකයන්ගේ සියලුම උවමනා සපුරන්න එක අලෙවිකරුවෙකුට බෑ. එහෙනම් මේ අලෙවිකරු උත්සාහ කරන්න ඕනේ සමස්ත වෙළඳපොළ තුල සිටින තමන්ට වඩාත් හොඳින් ඉටු කරන්න පුළුවන් වැඩිම ලාභයක් ලැබෙයි කියලා හිතන
පාරිභෝගික පිරිස තෝරගන්න ඕනේ. ඔන්න ඔය පාරිභෝගික පිරිස සහිත වෙළඳපළට අපි කියනවා ඉලක්ක වෙළඳපළක් කියලා. උදාහරණ විදිහට මෙහෙම හිතමු. මේ සමස්ත වෙළඳපළක් නම් මේ වෙළඳපළ තුල සිටිනවා අසීමිත උවමනා සහිත ගැනුම්කරුවන් අතිවිශාල ප්‍රමාණයක්. එන එක අලෙවිකරුවෙකුට මේ සියලු දෙනාගේම උවමනා සියල්ලම සම්පූර්ණ කරන්න බෑ. එන වඩාත් ආකර්ශනීය සහ වඩාත් ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික පිරිස තෝරගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ පාරිභෝගික පිරිස තෝරගන්නවා නම් අපි කියනවා මෙන්න මේ වෙළඳපළට ඉලක්ක වෙළඳපළක් කියලා. ඉලක්ක වෙළඳපළක්. 2019 ප්‍රශ්නේ අපෙන් ඔය ගැන අහලා නැහැ. හැබැයි ඔබට 2020 ප්‍රශ්න පත්‍රයට අදාළව ලබන මාසයේ ඔබ පිළිතුරු සපයන ප්‍රශ්න පත්‍රයට අදාළව මේ ගැන අහන්න පුළුවන්. ඊළඟ කොටසට යන්න මේ ටික මට හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම මෙන්න මේ ඉලක්ක වෙළඳපළක් තුල ව්‍යාපාරයක අලෙවි කරන පරමාර්ථ ඉටු කරගන්න නම් අපි යම් යම් විචල්යන් ටිකක් යොදා ගන්නවා. ඔන්න ඔය විචල්යන් ටික අපි හඳුනා ගන්නවා අලෙවි මිශ්‍රය කියලා. එහෙම නැත්නම් අලෙවි මිශ්‍රයේ විචල්යන් කියලා. අලෙවි මිශ්‍රය. අලෙවි මිශ්‍රයක් කියනවා මම ඔබට නැවත කියලා දෙන්නම්. අලෙවි මිශ්‍රයක් කියලා කියන්නේ අපි තෝරාගත්තු ඉලක්ක වෙළඳපළක් තුල ව්‍යාපාරයක අලෙවි කරන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යොදා ගන්න විචල්යන් සමූහයක්. මිශ්‍රයක් කියන්නේ එකතුවක් කියන එක. විචල්යන් එකතුවක්. මේක සරලව මෙන්න මේ විචල්යන් ටික අපි හඳුනා ගන්නවා 4Ps කියලා. 4Ps. මෙන්න මේ විචල්යන් ටික හැදිලා තියෙන්නේ ප්‍රධාන වචන හතරකින්. මම ඉංග්‍රීසියෙන්ම ගත්තොත් එහෙම P අකුරු හතරකින් හැදිච්ච වචන හතරකින් තමයි මේ මිශ්‍රයේ විචල්යන් ටික හැදිලා තියෙන්නේ. ඒක තමයි අපි කෙටියෙන් කියන්නේ 4Ps කියලා. මෙන්න මේ විචල්යන් ටික තමයි product, price, place, promotion. product කියලා කියනවා නිෂ්පාදිතය කියන එක. නිෂ්පාදිතය. price කියලා කියනවා මිල. place කියලා කියනවා ස්ථානය. promotion කියලා කියනවා ප්‍රවර්ධනය. මේ අපි හඳුනාගත්තේ අලෙවි මිශ්‍රයේ විචල්යන්. එන අලෙවි මිශ්‍රයක් කියලා කියන්නේත් අපි දන්නවා ඉලක්ක වෙළඳපළක් තුල අලෙවි කරන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යොදා ගන්න විචල්යන් සමූහයක්. ප්‍රධාන විචල්යන් හතරයි. එහෙනම් මෙන්න මේ විචල්යන් මනාව හැසිරවීම තුලින් තමයි මෙන්න මේ ඉලක්ක වෙළඳපළක් තුල ආයතනයක අලෙවි කරන පරමාර්ථ ඉටු වෙන්නේ. ඉලක්ක වෙළඳපළක් තුලට අපි සපයන නිෂ්පාදිතය මොකක්ද? ඒ නිෂ්පාදිතය සඳහා පාරිභෝගිකයාගෙන් අය කරන මිල කීයද? නැත්නම් පාරිභෝගිකයන්ගෙන් අය කරන වටිනාකම කුමක්ද? එම නිෂ්පාදිතය පාරිභෝගිකයා අතටපත් කරන්නේ කොහොමද? සුපිරි වෙළඳසැල් හරහාද? සියලුම සිල්ලර වෙළඳසැල් හරහාද? සති පොලෙන්ද? නැත්නම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පාරිභෝගිකයා අතර මේ භාණ්ඩ බෙදා හරිනවද? ඔන්ලයින් ඇනවුම් කිරීමෙන් භාණ්ඩ බෙදා හරිනවද? ඒකට තමයි අපි කියන්නේ ස්ථානය කියලා. පාරිභෝගිකයා අතටපත් කිරීම හා සම්බන්ධ කටයුතු. ඒ වගේම ප්‍රවර්ධනය. මෙන්න මේ වෙළඳපළ ඇතුලේ අපේ භාණ්ඩයේ අලෙවිය වැඩි කරගන්න අපි යොදා ගන්න උපක්‍රම. මේවා අපි හඳුනා ගන්නවා ප්‍රවර්ධනය කියලා. වර්තමානයේ අපි කියනවා ඇඩ්වර්ටයිසිං. ප්‍රචාරණය. මේ ඔක්කොම අයිති වෙන්නේ මෙන්න මේ ප්‍රවර්ධනය කියන එකට. හරි. එහෙනම් දුවේ පුතේ අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ මෙන්න මේ අලෙවි මිශ්‍රයේ ප්‍රධානම විචල්‍යයක් තමයි නිෂ්පාදිතය කියලා කියන්නේ. මේ තමයි අලෙවි මිශ්‍රයේ ප්‍රධානම විචල්‍යයන් හතර. ඒ වගේම අපි සරලව ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ ප්‍රධාන විචල්‍යයන් හැදිලා තියෙන උපවිචල්‍යයන්. උදාහරණ විදිහට අපි හිතමුකෝ අපේ අරමුණ තමයි ජංගම දුරකථනයක් ගන්න එක. මොබයිල් ෆෝන් එකක් ගන්න එක. හැබැයි ෆෝන් එකක් ගන්න ගියාම අපි සලකා බලන දේවල් ගොඩක් තියෙනවා. මොනවද මේකේ තියෙන ෆීචර්ස්, අංගෝපාංග, ඩිසයින් එක මොන වගේද? අපිට ලැබෙන වොරන්ටිය, මේකේ ඇසුරුම, කල් පැවැත්ම මෙන්න මේවා අපි හඳුනා ගන්නවා මෙන්න මේ විචල්යන් යටතේ උපවිචල්යන් විදිහට. එහෙනම් අපෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අලෙවි කරන මිශ්‍රයේ නිෂ්පාදිතය යන විචල්‍යයට ඇතුළත් වන අයිතම දෙකක්. නිෂ්පාදිතය අංගෝපාංග, මෝස්තරය, හැඩය, ගුණත්වය මෙන්න මේවා තමයි මේ නිෂ්පාදිතය කියන විචල්‍ය යටතේ හැදිලා තියෙන උපවිචල්‍යයන්. හරි. අපි නම් පිළිතුර ලියමු මෙන්න මේ ආකාරයට. ආයන්නට පිළිතුර නිෂ්පාදිතය කියන විචල්‍ය හැදිලා තියෙන උපවිචල්‍යයන් දෙකක් අපෙන් අහන්නේ. අපි කීපයක් ලියමු. අංගෝපාංග, මෝස්තරය, ඇසුරුම, ගුණත්වය මෙන්න මේවා තමයි නිෂ්පාදිතය කියන විචල්‍ය යටතේ අපි හඳුනා ගන්න
උපවිචල්යන් වෙන්නේ. මේ අපි කතා කරේ පළවෙනි ප්‍රශ්නේ ආයන්නට පිළිතුර. හරි. අපි යමු දුවේ පුතේ හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට. මෙන්න මේ අලෙවිකරණය, කළමනාකරණය මෙන්න මේ වගේ විෂයන් හුඟක් ලස්සන විෂයන්. ඒ වගේම හුඟක් වැදගත් විෂයන්. හතරේ දෙවෙනි ප්‍රශ්නය එහෙමත් නැත්නම් ව්‍යාපාර අධ්‍යයනයේ දෙවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ හුඟක් වෙලාවට ඒ ප්‍රශ්න අපෙන් අහන ප්‍රශ්න තුනේම සත්‍යද අසත්‍යද කියන කරුණ. ඒ සඳහා අපෙන් ප්‍රකාශන හතරක් අහනවා. එහෙනම් අපි බලමු. අපි මේ කතා කරන්න යන්නේ හතරවෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටස. අපෙන් ප්‍රකාශ හතරක් අහනවා. මෙන්න මේ ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා අහන්නේ. අයන්න අපි බලමු පළවෙනි කොට ප්‍රකාශය. අසීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය කළමනාකරණය වේ. ඔන්න අපෙන් අහනවා ඊළඟ ප්‍රකාශය අහන්නේ කළමනාකරණය සම්බන්ධයෙන්. කළමනාකරණය කියලා කියන්නේ හරි ලස්සන විෂය කොටසක්. මම සරලව කටියට මෙහෙම කියන්නම්කෝ. මේ කළමනාකරණය කියන එකට ලස්සන නිර්වචනයක් තියෙනවා. ටිකක් ලොකු නිර්වචනයක්. ඒ නිර්වචනයට යන්න කලින් මේකේ සරලම අදහස මම ඔබට කියන්නම්. කළමනාකරණය. දැන් මම පොදුවේ මෙන්න මේ කළමනාකරණය කියන වචනය ගත්තට මේ වචනේ මම කොටස් තුනකට බෙදනවා. ඔන්න බලන්න. මෙන්න මේ ආකාරයෙන් මම කොටස් තුනකට බෙදනවා. දැන් මට මේක ඇතුලේ වචන තුනක් පේනවා. මොකක්ද? කළ යුතු දේ මනාව කරණය. කළමනාකරණය කියලා කියන්නේ සරලවම මොකක්ද? කළ යුතු දේ මනාව කරනවා නම් මේකට තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. මේ කළමනාකරණය නිර්වචනය කරන ආකාරය නෙමෙයි. අපි මොනවද කරන්නේ? ඒ දේ මනාව කරනවා නම් හරියට කරනවා නම් ඒක ඇතුලේ තියෙන්නේ මොකක්ද? කළමනාකරණය. ඔබ විභාගයකට හරියට සූදානම් වෙනවා නම් හරියට කියන වචනේ ඇතුලේ තිබිලා තියෙන්නේ මොකක්ද? ඔබ හරියට සූදානම් වෙනවා කියන්නේ ඒක ඇතුලේ තිබිලා තියෙන්නේ හොඳ කළමනාකරණයක්. ව්‍යාපාරයක් කරන කෙනෙක් ඒ ව්‍යාපාරය සාර්ථකව කරනවා නම් ඉහළ ලාභයක් ලබනවා නම් එහෙනම් එයාගේ ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ මොකක්ද? හොඳ කළමනාකරණයක්. අපි ඇඳුමක් පිළිවෙලකට අඳිනවා නම් පිළිවෙල කියලා කියන්නේ මොකක්ද? කළමනාකරණය කියන එක. කළ යුතු දේ මනාව කරනවා නම් මේකට අපි කියනවා කළමනාකරණය කියලා. මෙන්න මේ කළමනාකරණය ඕන වෙන්නේ ව්‍යාපාරයකට දුවේ පුතේ. ඒ ව්‍යාපාරයේ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා. ඔන්න අලුත් වචනයක්. සඵලදායීව. සඵලදායීතාවය, සඵලදායකත්වය මෙහෙමත් අපි මේක කියනවා. සඵලදායීතාවය කියලා කියන්නේ සඵලදායකත්වය කියලා කියන්නේ අපි ව්‍යාපාරයක් පැත්තෙන්ම බලමු. ව්‍යාපාරයක් අපේක්ෂා කරපු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයක් අපේක්ෂා කරපු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු කර ගන්නවා නම් මේකට අපි කියනවා සඵලදායීතාවය කියලා. උදාහරණ විදිහට හිතන්නකෝ ඔබගේ අරමුණ එළඹෙන විභාගයෙන් A9ක සාමාර්ථයක් ගන්න එක. එහෙනම් ඔබ මේ විභාගය පුළුවන් හොඳින් ලියලා ඔබ ප්‍රතිඵල ලැබෙද්දී ඔබ A9ක් ලබාගෙන තියෙනවා නම් ඔන්න ඔබේ අරමුණ සඵලදායී වෙලා. එහෙනම් සඵලදායීතාවය කියලා කියන්නේ කිසියම් අරමුණක් ඒ ආකාරයෙන් ඉටු කර ගන්නවා නම් මේකට අපි කියනවා සඵලදායීතාවය. හැබැයි එහෙම ඒ ආකාරයෙන් ඉටු කරගන්න ව්‍යාපාරයකට ගැටලු ගොඩක් තියෙනවා. මූලිකම ගැටලුව තමයි ව්‍යාපාරයක් සතුව තියෙන සම්පත් සීමිතයි. ව්යාපාරයක් සතුව නෙමෙයි ඕනෙම තැනක ඕනෙම රටක තියෙන සම්පත් සීමිතයි. සම්පත් සීමිත වෙන්නේ අපේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව. අසීමිත උවමනාවන්ට සාපේක්ෂව මිනිස් අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. එහෙනම් ව්‍යාපාරයකටත් ඒක පොදුයි. එහෙනම් ඔන්න ඔය සීමිත සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඔන්න ඕකට කියනවා දුවේ පුතේ කළමනාකරණයේදී කාර්යක්ෂමතාවය කියලා. කාර්යක්ෂමතාවය. එහෙනම් මෙන්න මේ අරමුණු දෙක වෙනුවෙන් තමයි ව්‍යාපාරයකට කළමනාකරණය කියන දේ ඕනේ වෙන්නේ. ඇයි ඒ? ව්‍යාපාර අරමුණු සඵලදායීව ඉටු කර ගැනීමට සහ පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට. ඒ වෙනුවෙන් ව්‍යාපාරයක් කළ යුතු ප්‍රධාන වැඩ හතරක් තියෙනවා. ඒ පවතින සම්පත් අපි ප්‍රයෝජනයට ගන්න ආකාරය එහෙම නැත්නම් ඒ ව්‍යාපාර කටයුතු අපි කළ යුතු ප්‍රධාන පියවර හතරක් තියෙනවා. මූලිකාංග හතරක් තියෙනවා. මෙන්න මේ අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා. ඒ ව්‍යාපාර කටයුතු මනාව සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරන්නේ. ඒ වගේ මේ ව්‍යාපාර කටයුතු මනාව සංවිධානය කරගන්න ඕනේ. සංවිධානකරණය. ඒ වගේ මේ ව්‍යාපාරයේ මානව සම්පත මැනවින් මෙහෙයවන්න ඕනේ. මනාව මෙහෙයවන්න ඕනේ. මෙහෙයවීම. ඒ වගේම ඒ ව්‍යාපාරයේ සතුව හොඳ පාලනයක් තියෙන්න ඕනේ.
එහෙනම් මෙන්න මේ අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා මෙන්න මේ පියවර 4 අපි අනුගමනය කරනවා. එහෙනම් දුවේ පුතේ මම මේ මෙච්චර වෙලා කතා කරේ කලමනාකරණය කියන එක නිර්වචනය කරන විදිහ. මේ වැදගත් නිර්වචනයක්. ඔන්න බලන්නකො කලමනාකරණය කොහොමද නිර්වචනය කරන්නේ කියලා. ව්‍යාපාර අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය සැලසුම් කිරීමේ, සංවිධානය කිරීමේ, මෙහෙයවීමේ හා පාලනයට අදාළ ක්‍රියාවලිය අපි හඳුන්වනවා කලමනාකරණය කියලා. ඔන්න කලමනාකරණය නිර්වචනය කරන ආකාරය. එහෙනම් මේ කලමනාකරණය කියන පාඩම පුරාවට O level මට්ටමේදී අපිට තියෙන්නේ මෙන්න මේ වචන 4 ඉගෙන ගන්න විතරයි. මෙන්න මේ වචන 6 ඉගෙන ගන්න. ඒ අතරිමුත් වැදගත් වෙන්නේ මෙන්න මේ වචන 4. මම ඔකටියට මේ පුංචි වෙලාවක් තුළ මේ වචන 6ෙම තේරුම කියලා දෙන්න. හරියට මේ පාඩමම අපි සාරාංශගතව කරා හා සමානයි. මේ වචන දෙක අපි දැනටමත් දන්නවා. සඵලදායීතාවය කියලා කියන්නේ ව්‍යාපාර අරමුණු ව්‍යාපාරයක් අපේක්ෂා කරපු ආකාරයෙන් ඉටු කර ගන්නවා. ඒකට අපි කියනවා සඵලදායීතාවය. පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා නම් ඒකට අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. ඒ වගේම සැලසුම්කරණය. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම සහ ඒ අරමුණු ඉටු කර ගන්න ආකාරයට අපි කියනවා සැලසුම්කරණය කියලා. ඕනෑම දෙයක් කරන්න කලින් අපි මනාව සූදානම් වෙනවා. සැලසුම් කරනවා. තීරණය කරනවා. අපි මොනවද කරන්නේ? කොහොමද කරන්නේ? එහෙනම් සැලසුම්කරණය කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ වචනයකුත් තියෙනවා. ඒ වචනේ තමයි තීරණය කිරීම. තීරණය කිරීම. සංවිධානයකරණය කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන වචනයක් තියෙනවා. ඒ තමයි බෙදා හැරීම කියන එක. ඔබ මේවා ඉගෙනගෙන තියෙනවා. මම නැවත සාරාංශගතව ඔබට මතක් කරනවා. මොනවද බෙදා හැරීම කියලා කියන්නේ? ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒ ව්‍යාපාරයේ සම්පත්, තනතුරු හා වැඩ බෙදා හැරීම ආශ්‍රිත ක්‍රියාවලියට තමයි අපි කියන්නේ සංවිධානකරණය කියලා. සේවකයන් බඳවා ගන්නවා, අමුද්‍රව්‍ය මිලදී ගන්නවා, යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නවා, කළමනාකරුවන් පත් කරනවා. මෙන්න මේවා තමයි අපි කියන්නේ බෙදා හැරීම කියලා. මෙහෙයවීම. මෙහෙයවීම කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ වචනයක් තියෙනවා. ඒ තමයි හැසිරවීම. කාවද හසුරුවන්නේ? ඒ ව්‍යාපාරයේ ඉන්න මානව සම්පත. ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒ ව්‍යාපාරයේ සතු මානව සම්පත මනාව හසුරුවන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම, උපදෙස් මේවා ලබා දීලා ඔවුන්ව අදාළ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා ඔවුන්ව පොළඹවන්න ඕනේ. ඒ සඳහා නිසි නායකත්වයක් දෙන්න ඕනේ. මෙන්න මේකට අපි කියනවා හැසිරවීම කියලා. එහෙමත් නැත්නම් මෙහෙයවීම කියලා. අවසාන කරුණ තමයි පාලනය. පාලනය කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ වචනේ තමයි සොයා බැලීම. මොනවද අපි සොයා බලන්නේ? ව්‍යාපාරයක් අපේක්ෂා කරපු අරමුණු නැත්නම් සැලසුම් කරපු අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වෙලාද? එහෙම නැත්නම් ඒවා වෙනස් වෙලාද කියලා හොයලා බලලා ඒ පිළිබඳව අඩුපාඩු තියෙනවා නම් දුර්වලතා තියෙනවා නම් ඒවා මගහැර ගැනීම සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න එකට අපි කියනවා සොයා බැලීම කියලා. ඔන්න කළමනාකරණය කියන පාඩමම මේක ඇතුලේ තියෙනවා. එහෙනම් අපිට මේ 2019 ලැබිලා තියෙන ප්‍රශ්න ඇතුළෙම මේකට අදාළව යම් යම් උත්තර ලියන්න පුළුවන් වෙයි. 2019 අහලා තිබ්බ ප්‍රශ්න වලින් එහාට මේ ඔබට ලැබෙන ප්‍රශ්න වලින් පහුගිය විභාග ප්‍රශ්න වලින් ඔබට පිළිතුරු ගොනු කරගන්න පුළුවන්. අපි බලමු එහෙනම්. පළවෙනි ප්‍රකාශය. පළවෙනි ප්‍රකාශය අහන්නේ අසීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය කළමනාකරණය වේ. කළමනාකරණය කියන්නේ ව්‍යාපාර අරමුණු මනාව සාක්ෂාත් කරගන්න එක තමයි. හැබැයි අසීමිත සම්පත් නෙමෙයි. ඕනෙම තැනක ඕනෙම රටක සම්පත් අසීමිත නැහැ. සම්පත් සීමිතයි. එහෙනම් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපිට කළමනාකරණය ඕනේ. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. ප්‍රකාශය අසත්‍ය වෙන්නේ අසීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම කියන අදහසත් එක්ක. සීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගන්න තමයි අපිට කළමනාකරණය ඕන වෙන්නේ. ඔන්න එක අකුරකින් තමයි මේ ප්‍රකාශය වරදින්නේ. එහෙනම් අයන්නට පිළිතුර වෙන්නේ අසත්‍යයි. ඊළඟට මම යනවා ආයන්න. අපි බලමු ඊළඟ ප්‍රකාශය අපෙන් මොකක්ද අහන්නේ කියලා. ඊළඟ ප්‍රකාශය අපෙන් අහනවා ව්‍යාපාරයක අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීමේදී අලෙවිකරණ මිශ්‍රයේ වැදගත්ම විචල්්‍ය වන්නේ ස්ථානය. ඔන්න අපි මීට පෙර සාකච්ඡා කරපු කරුණ. අලෙවි මිශ්‍රය ගැන අපි කතා කරා. අලෙවි මිශ්‍රයේ විචල්‍යයන් 4ක් තිබුණා. මේවා අපි සරලව කිව්වා 4P's කියලා. අලෙවි මිශ්‍රය කියලා කිව්වේ ව්‍යාපාරයක අලෙවිකරණ පරමාර්ථ ඉටු කරගන්න යොදාගන්න විචල්‍යයන් 4ක්. මේ විචල්‍යයන් 4ම මනාව ප්‍රයෝජනයට ගත්තොත් තමයි ව්‍යාපාරයේ අලෙවිකරණ පරමාර්ථ ඉටු වෙන්නේ. ඔය 4න් අපිට එකක් මෙන්න මේ අරමුණ තමයි වඩාත් වැදගත්ම අරමුණ කියලා කියන්න බෑ.
මේ අරමුණු හතරම වැදගත් වෙනවා. එහෙනම් අපිට කියන්නේ මෙතන වැදගත්ම විචල්්‍ය වන්නේ ස්ථානයයිලු. අපිට එහෙම කියන්න බෑ. අපි හදන භාණ්ඩය අසාර්ථක නම් ඒක මොන විදිහට බෙදා හැරියත් වැඩක් නැහැ. මොන විදිහ මිලක් ලකුණු කරත් වැඩක් නැහැ. එහෙනම් මේ විචල්යන් හතරම එක හා සමානව වැදගත් වෙනවා. එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් අසත්‍යයි. ආයන්නත් අසත්‍යයි. ඊළඟ ප්‍රකාශය E. අපි බලමු. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ පවතින නියාමන ආයතනයයි. අපි මේ ආයතනය කතා කරා දුවේ පුතේ කොටස් වෙළඳපොළ කියන පාඩම ඇතුලේ. නැත්නම් ආයෝජනය කියන පාඩම ඇතුලේ. කොටස් වෙළඳපොළ පාලනය කරන ආයතනය තමයි එහෙමත් නැත්නම් කොටස් වෙළඳපොළ වඩාත් විධිමත්ව හා සාධාරණව පවත්වාගෙන යන්න පාර්ලිමේන්තු පනතක් යටතේම ආරම්භ කරපු ආයතනය තමයි ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියලා කියන්නේ. හැබැයි මේ ආයතනය කොටස් වෙළඳපොළට පමණක් අදාළ ආයතනයක් නෙමෙයි. අපි කතා කරනවා මූල්‍ය වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. සාමාන්‍ය පෙළ මට්ටමේදී අපි එච්චර ගැඹුරට යන්නේ නැති වුණාට සාමාන්‍ය වෙළඳපොළ අපි ආර්ථිකයක් තුළ මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ කියලා හඳුනා ගන්නවා. එතනින් මෙන්න මේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඔන්න ඔය වෙළඳපොළ කටයුතු දෙවර්ගයේම අධීක්ෂණය සඳහා යොදා ගන්නවා. මුදල් වෙන්න පුළුවන්, බැංකු කටයුතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් වෙළඳපොළට විතරක් සීමා වෙච්ච ආයතනයක් නෙමෙයි මේක. ඒ අනුව බලද්දී මේ ප්‍රකාශයත් වැරදි. මූල්‍ය පද්ධතිය තුළ පවතින නියාමන ආයතනයයි. එහෙනම් අපි ඉගෙන ගත්තේ නම් මේ ආයතනය කොටස් වෙළඳපොළත් එක්ක. කොටස් වෙළඳපොළත් එක්ක මේ ආයතන ඉගෙන ගත්තට කොටස් වෙළඳපොළට පමණක් සීමා වෙච්ච ආයතනයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ සමස්ත මූල්‍ය පද්ධතිය නියාමනය කරන තවත් එක ආයතනයක්. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. එහෙනම් තුන්වෙනි එකට පිළිතුර වෙන්නේ යන්න සත්‍යයි. ඊළඟට යන්න අවසාන ප්‍රකාශය. අපි බලමු. රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. පහුගිය වකවානුවේ ලංකාවේ වැඩිපුරම කතා බහ කරපු මාතෘකාවක් තමයි භාණ්ඩාගාර බැඳුම් කර. ඔන්න ඔය භාණ්ඩාගාර බැඳුම් කර හා සමානවම තවත් එක සංකල්පයක් තමයි භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ රජය. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව. හැබැයි මේ භාණ්ඩාගාර බිල්පත් නම් නිකුත් කරන්නේ රජයක කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න. අපිට ප්‍රකාශය දීලා තියෙන්නේ රජයක දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් කියලා එක. එහෙනම් ඔන්න ඔය කාලයත් එක්ක මේ ප්‍රකාශය අසත්‍යයි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න. එහෙනම් ප්‍රකාශය අසත්‍යයි. එහෙනම් අපි මේ අවසන් කරේ හතරවෙනි ප්‍රශ්නයේ දෙවෙනි කොටස. අපි යමු ඊළඟට හතරවෙනි ප්‍රශ්නයේ තුන්වෙනි කොටසට. ව්‍යාපාරයක අලෙවි කළමනාකරු නිෂ්පාදිතයක් හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයක් පහත දැක්වේ. උණුසුම රඳවාගත හැකි නිල් පැහැති නව කෑම ඇසුරුමෙහි පිරිවැය රුපියල් 100කි. පිරිවැයට 10%ක ලාභාන්තිකයක් සහිතව මිල නියම කිරීමටත් අලෙවි ප්‍රවර්ධකයන් මගින් නගරයේ පාසල් අසල මූලික හඳුන්වා දීමක් සිදු කිරීමටත් තීරණය කර ඇත. ඔන්න අපිට දීලා තියෙන ප්‍රකාශය. මේකේ ප්‍රශ්න දෙකක් අපෙන් අහනවා. අයන්න. ඉහත ප්‍රකාශය ඇතුළත් අලෙවි කරන මිශ්‍රයේ විචල්යන් වන නිෂ්පාදිතය මිල ස්ථානය හා ප්‍රවර්ධනය සඳහා නිදසුන් බැගින් ලියන්න. අපි කතා කරා අලෙවි මිශ්‍රයේ විචල්යන් හතර මීට සුළු මොහොතකට පෙර කතා කරා. එහෙනම් ඔන්න ඔය විචල්යන් හතරට අදාළව මේ සිද්ධියේ තියෙන නිදසුනක් ලියන්න කියලා කියන්නේ. අපි බලමු පිළිතුර ලියන්නේ කොහොමද කියලා. තුන්වෙනි කොටසේ අයන්න. අලෙවි මිශ්‍රයේ ප්‍රධාන විචල්යන් හතරක් තියෙනවා. මේකත් අපිට වගුවක් ආකාරයකට පිළිතුරු සපයන්න පුළුවන්. වඩාත් පැහැදිලිව. මම වම් පැත්තට ගන්නවා අලෙවි මිශ්‍රයේ විචල්ය. අලෙවි මිශ්‍රයේ විචල්ය. ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ විචල්යන් හතරට අදාළව සිද්ධියේ සඳහන් නිදසුන බැගින්. එහෙනම් දකුණු පැත්තට මම ගන්නවා නිදසුන. අපි දන්නවා අලෙවි මිශ්‍රයේ ප්‍රධාන විචල්යන් හතරයි. මම පළවෙනි විචල්ය ගන්නවා නිෂ්පාදිතය. නිෂ්පාදිතයක් කියලා කියන්නේ අපේ අවශ්‍යතාව වුණා ඉටු කරන ඕනෙම දෙයක්. භාණ්ඩයක්, කෑමක්. මේ නිෂ්පාදිතයක් කියන එක මූලික වශයෙන් හැදිලා තියෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවකින්. කෑමක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, සින්දුවක් වෙන්න පුළුවන්, චිත්‍රපටයක් වෙන්න පුළුවන්. මේ ඕනෙම දෙයක්. එහෙනම් මෙතන අපිට මොකද්ද කියන්නේ මේ අලෙවිකරුවා බලාපොරොත්තු වෙන නිෂ්පාදිතය? අපිට මේ සිද්ධිය ඇතුලේ කියන්නේ උණුසුම රඳවාගත හැකි නිල් පැහැති නව කෑම ඇසුරුමක්. එහෙනම් අපි ඒ ආකාරයෙන්ම ලියමු. අපි ලියමු නිදසුන නිෂ්පාදිතය තමයි මෙතන අදහස් වෙන
උණුසුම රඳවාගත හැකි නිල් පැහැති කෑම ඇසුරුම. අලෙවි මිශ්‍රයේ ඊළඟ විචල්්‍යය තමයි මිල. මිල කියලා කියන්නේ අදාළ නිෂ්පාදිතය වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කරන වටිනාකම. හැබැයි මේකෙත් උපවිචල්යන් තියෙනවා. උදාහරණ විදිහට වට්ටම් කියන එක අපි හඳුනා ගන්නවා ඩිස්කවුන්ට්. මෙතන අපිට කෙලිම මිල කීයද කියලා කියන්නේ නැහැ. කෑම ඇසුරුමෙහි පිරිවැය 100යි කියලා කියනවා. පිරිවැය කියන්නේ ඒක හදන්න ගියපු වටිනාකම. ඒ වගේම පිරිවැයට 10%ක ලාභාන්තිකයක් සහිතව මිල ලකුණු කරනවලු. එහෙනම් අපිට ගණනය කරලා මිල තීරණය කරන්න පුළුවන්. කොහොමද? පිරිවැය ගියාලු 100ට පිරිවැය ගියාලු භාණ්ඩය හදන්න මේ කෑම ඇසුරුම හදන්න රුපියල් 100ක්. පිරිවැය මත තියාගන්නවලු 10%ක ලාභාන්තිකයක්. එහෙනම් පිරිවැය 100 නම් ලාභාන්තිකයත් රුපියල් 10යි. එහෙනම් මේක විකුණන්නේ කීයටද? විකුණුම් මිල තමයි රුපියල් 110. එහෙනම් අපිට මෙතන මිල සම්බන්ධයෙන් කියන්න පුළුවන් එකක් විකුණුම් මිල රුපියල් 100කි. විකුණුම් මිල රුපියල් 100කි. පිළිතුරට මේ ලිව්වත් ප්‍රමාණවත්. එහෙම නැත්නම් අපිට මෙතන තවත් විශේෂ කරුණක් තියෙනවා. ඒක තමයි අපිට මෙතන කියනවා 10%ක ලාභාන්තිකයක් තබා ගන්නවා කියලා. මෙන්න මේ ලාභාන්තිකය කියන එක වැදගත් වෙන්නේ මිලත් එක්ක. මේ විකුණුම් මිල කියන්නේ අපි ගණනය කරපු වටිනාකමක්නේ. එහෙනම් මේ සිද්ධිය ඇතුලේ ඍජුවම දීලා තියෙන්නේ මොකක්ද? ලාභාන්තිකේ 10%යි කියලා. එහෙනම් අපිට මේක ලියන්නත් පුළුවන්. මිල කියන විචල්්‍යය ඇතුලේ 10%ක ලාභාන්තිකයක් තබා ගැනීම. 10%ක ලාභාන්තිකයක් තබා ගැනීම. මොකද මෙන්න මේ මිල කියන එක හැදිලා තියෙන තව උපවිචල්යන් තියෙනවා. ඔන්න උපවිචල්යන්ට අදාළ සාධකත් අපිට මෙතෙන්ද ලියන්න පුළුවන්. මිල කියලා කියන්නේ විකුණන වටිනාකම විතරක්ම නෙමෙයි. ඔකට අදාළ වෙනත් තොරතුරු තියෙනවා. ඊළඟට යනවා අපි තුන්වෙනි එක ස්ථානය. ස්ථානය කියලා කියන්නේ අපි මේ තෝරාගත්තු භාණ්ඩය මෙන්න මේ මිලට පාරිභෝගිකයාගේ අතටපත් කරන්නේ කොහොමද කියන එක. එහෙනම් මේ නිදසුනේ අපිට කියන්නේ මොකක්ද? අපිට කියන්නේ මේ භාණ්ඩය පාරිභෝගිකයා අතටපත් කරන්නේ අලෙවි ප්‍රවර්ධකයන් මගින් නගරේ පාසල් අසල මූලික හඳුන්වා දීමක් සිදු කරලා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන ස්ථානය තමයි මොකක්ද? නගරේ පාසල් අසල. නගරේ පාසල් අසල. අවසාන විචල්්‍යය තමයි ප්‍රවර්ධනය. ප්‍රවර්ධනය කියලා කියන්නේ අපේ නිෂ්පාදිතය අලෙවිය වැඩි කරගන්න අපි යොදා ගන්න උපක්‍රම. එහෙනම් මෙතන නම් යොදාගෙන තියෙන උපක්‍රමය තමයි මොකක්ද? ප්‍රවර්ධකයන් මගින් පාසල් අසල මූලික හඳුන්වා දීමක් සිදු කිරීමට. ප්‍රොමෝෂන් එකක්. එහෙනම් අපි ලියමු ප්‍රවර්ධකයන් මගින් මූලික හඳුන්වා දීමක් සිදු කිරීම. මූලික හඳුන්වා දීමක් සිදු කිරීම. ඔන්න අපි මේ කතා කරේ මොකක්ද? තුන්වෙනි ප්‍රශ්නේ අයන්න කියන කොටස. අපිට මේ දීලා තියෙන සිද්ධියට අදාළ අලෙවි මිශ්‍රයේ විචල්යන් වලට අදාළ සිද්ධියේ සඳහන් නිදසුන අහන්නේ. අලෙවි මිශ්‍රයේ විචල්යන් 4 තමයි නිෂ්පාදිතය මිල ස්ථානයේ ප්‍රවර්ධනය. අපි මේවා තමයි සරලව හඳුනාගත්තේ 4P's කියලා. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නේ ආයන්න. ඉහත ප්‍රකාශයේ ඇතුළත් සැලසුම්කරණයට අදාළ කාර්ය සඳහා නිදසුනක් ලියන්න. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ දුවේ පුතේ කළමනාකරණය ගැන. මුළු පාඩමම අපි සාරාංශයක් විදිහට ඉගෙන ගත්තා. ප්‍රධාන කළමනාකරණ කාර්යයන් 4ක් තිබුණා. ඔන්න ඔය කාර්යයන් 4න් මොනවා හරි කාර්යයකට අදාළව ඔබෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා. මෙතන අහන්නේ මොකක්ද අපෙන්? මේ සිද්ධියේ තියෙන සැලසුම්කරණයට අදාළ නිදසුනක් මොකක්ද කියලා. සැලසුම්කරණයට අදාළ කාර්යයක් සඳහා නිදසුනක් ලියන්න. සැලසුම්කරණය කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ මොකක්ද? අපි කිව්වා සැලසුම්කරණය කියපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ වචනයක් තිබ්බා. මේ වචනය තමයි තීරණය කිරීම. තීරණය කිරීම. එහෙනම් බලන්න මේ සිද්ධිය ඇතුලේ මොනවද තීරණය කරලා තියෙන්නේ කියලා. උණුසුම රඳවාගත හැකි නිල් පැහැති නව කෑම ඇසුරුමෙහි පිරිවැය 100කි. පිරිවැයට 10%ක ලාභාන්තිකයක් සහිතව මිල නියම කිරීමටත් ප්‍රවර්ධකයන් මගින් නගරේ පාසල් අසල මූලික හඳුන්වා දීමක් සිදු කිරීමටත් තීරණය කර ඇත. එහෙනම් මොනවද තීරණය කරලා තියෙන්නේ? නගරේ පාසල් අසල මූලික හඳුන්වා දීමක් කිරීමට. මේක තමයි එහෙනම් මොකක්ද? කළමනාකරණ කාර්යයට අදාළ නිදසුන වෙන්නේ. එහෙනම් අපි ලියාගමු ආයන්නට පිළිතුර
නගරේ පාසල් අසල මූලික හඳුන්වා දීමක් සිදු කිරීමට තීරණය කිරීම. එහෙනම් දුවේ පුතේ සැලසුම් කරණයට අදාළව ඔකට්ටකින් ඇහුවොත් නිදසුන අනිවාර්යයෙන්ම අපි ලියන්නේ මොකද්ද? ඒ සිද්ධිය ඇතුලේ තියෙන තීරණය කරපු දේ මොකද්ද කියන එක. සැලසුම් කරණය කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ වචනේ තීරණය කිරීම. හරි. අපි කතා කරේ 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. එහෙනම් තව අපිට එක කොටසක් ඉතුරු වෙලා තියෙනවා. 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ 4 වෙනි අනු කොටස. අපි බලමු මොන වගේ ප්‍රශ්නයක්ද අපෙන් අහලා තියෙන්නේ කියලා. මේ කොටස අපෙන් අහලා තියෙන්නේ ආයෝජනයට සම්බන්ධ ප්‍රශ්නයක්. සාමාට රුපියල් ලක්ෂයක ඉතිරි කිරීමේ තැන්පතුවක්ද සාමා කියන කෙනාට තියෙනවලු රුපියල් ලක්ෂයක ඉතිරි කිරීමේ තැන්පතුවක්. සේවිංස් account එකක්. අමරට රුපියල් 80000ක ස්ථාවර තැන්පතුවක් තියෙනවලු. අමරට රුපියල් 80000ක ස්ථාවර තැන්පතුවක්. අපි හඳුනා ගන්නවා කෙටියෙන් FD එකක්. ෆික්ස් ඩිපොසිට් එකක්. රුවන්ට 50000ක කොටස් වෙළඳපොළ ආයෝජනයක් තියෙනවලු. රුවන්ට තියෙනවලු රුපියල් 50000ක කොටස් වෙළඳපොළ ආයෝජනයක්. ඒ කියන්නේ කොටස් තියෙනවලු. සමාගමක කොටස් මිලදී අරගෙන තියෙනවා. ඔන්න අපෙන් අහන ප්‍රශ්නය. අයන්න අපෙන් අහනවා ඉහත ප්‍රකාශයේ ඇතුළත් තිදෙනාගෙන් වැඩිම අවදානමක් සහිත ආයෝජනය සිදු කර ඇත්තේ කවුද? ඔන්න හැම වෙලාවෙම එහෙම නැත්නම් ආයෝජනයක් සිදු කරන්න කලින් අපි තීරණය කරපු ප්‍රධානම සාධක තුනක් තිබුණා. ආයෝජන මාර්ගයක් තෝරාගත්තේ අපි සලකා බලපු ප්‍රධානම සාධක තුනක්. එකක් තමයි ආයෝජනයේ අරමුණ, ආයෝජනයේ අවදානම සහ ආයෝජනයේ ප්‍රතිලාභය. කිසියම් ආයෝජනයක් මත අපි කොපමණ අවදානමක් දරනවද ඒ මත ආයෝජකයෙක් සාධාරණ ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. එහෙනම් මේ ආයෝජන මාර්ග තුනෙන් වැඩිම අවදානමක් තියෙන්නේ මොකේද කියලා අහන්නේ. එහෙම නැත්නම් අවදානමක් සහිත ආයෝජන මාර්ගය. සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු දෙකම අපි තැන්පත් කරන්නේ බැංකුවල. බැංකුවක මුදල් තැන්පත් කරනවා කියන්නේ සුරක්ෂිත ආයෝජන මාර්ගයක්. බැංකුවක් කියලා කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ ලියාපදිංචි කරපු විධිමත් මූල්‍ය සමාගමක්. ඒ වගේම මේ තැන්පතුව තැන්පත් කරද්දිම අපි දන්නවා අපිට කොච්චර ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා. ප්‍රතිලාභය නිශ්චිතයි. ආයෝජනයේ සුරක්ෂිත නම් ප්‍රතිලාභය අපිට නිශ්චිත නම් ඒ ආයෝජන මත අපිට තියෙන අවදානම අඩුයි. හැබැයි කොටස් වෙළඳපොලේ ආයෝජන කරොත් එහෙම අපි දන්නේ නැහැ. අපිට මොන වගේ ප්‍රතිලාභයක් අනාගතේ ලැබෙයිද කියලා. අපි කොටස් ගත්තු සමාගම අනාගතේ බංකොලොත් වෙන්න පුළුවන්. එහෙම බංකොලොත් වුණොත් අපිට ලැබෙන ප්‍රතිලාභය හුඟක් අඩුයි. එහෙනම් ප්‍රතිලාභය අවිනිශ්චිත නම් මෙන්න මේකට තමයි අපි කියන්නේ ඉහළ අවදානමක් තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේ මාර්ග තුنين වැඩිම අවදානමක් තියෙන්නේ මොකේද? කොටස් මිලදී ගැනීම. එහෙනම් අපෙන් අහන්නේ මේ වැඩිම අවදානමක් සහිත ආයෝජනය කරලා තියෙන්නේ කවුද කියලා. ඔන්න කවුද එහෙනම් කොටස් වෙළඳපොලේ ආයෝජන කරලා තියෙන්නේ රුවන්. එහෙනම් පළවෙනි එකට පිළිතුර වෙන්නේ රුවන්. අපි බලමු ආයන්න. ආයන්න අපෙන් අහනවා සාමාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය. ඔන්න. සාමාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය රුවන්ගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි විය යුතුය කියලා කියනවා. රුවන් කියලා කියන්නේ කොටස් ගත්තු එක්කෙනා. මෙයාට ලැබෙන ප්‍රතිලාභය රුවන්ට ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි වෙන්න ඕනි කියලා කියනවා. ප්‍රකාශයක් විදිහට. අපිට මේ ප්‍රකාශය ඉන්වයිටඩ් කම ඇතුලේ දීලා තියෙනවා. ඔබ මෙම ප්‍රකාශය සමග එකඟ වන්නේද? පිළිතුරට හේතුවක් ලියන්න. අපිට ප්‍රකාශය කියන්නේ සාමාට ලැබෙන ප්‍රතිලාභ අනුපාතය රුවන්ට ලැබෙන ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි වෙන්න ඕනද? දැන් දුවේ පුතේ ඕක අපි හඳුනාගන්නේ මෙන්න මෙහෙම. කිසියම් ආයෝජනයක අවදානම සහ ප්‍රතිලාභය අතර අපි යම් සම්බන්ධතාවයක් හඳුනා ගන්නවා. අවදානම වැඩි නම් තමයි මේ පුද්ගලයා මේ ආයෝජනය මත ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ. ආයෝජනයක අවදානම වැඩි වෙන්න අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ වැඩි වෙනවා. අවදානම අඩුයි නම් ලැබෙන ප්‍රතිලාභය අඩුයි. ඒ කියන්නේ ආයෝජනයක අවදානම සහ ප්‍රතිලාභය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයක්. සාමා තැන්පත් කරලා තියෙන සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක අවදානම අඩුයි. අපි කතා කරා ඉස්සෙල්ලා සුරක්ෂිත ආයෝජන මාර්ගය. කොටස් වෙළඳපොලේ අවදානම වැඩි. අවදානම වැඩි කියන්නේ ප්‍රතිලාභය වැඩි කියන එක. එහෙනම් සාමාගේ ආයෝජනයට වඩා රුවන්ට ලැබෙන ප්‍රතිලාභය අනුපාතය අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි. අපෙන් අහන්නේ ඕකේ අනිත් පැත්ත. මෙයාගේ ප්‍රතිලාභය අනුපාතයට වඩා මෙයාගේ සාමාගේ ප්‍රතිලාභය අනුපාතය වැඩි විය යුතුයිලු.
එහෙනම් ප්‍රකාශය අසත්‍යයි. අපෙන් අහන්නේ මේ ප්‍රකාශය සමග එකඟ වෙනවද පිළිතුරක් ලියන්න කියලා. එහෙනම් ප්‍රශ්නයේ කොටස් දෙකයි. පළවෙනි තරු ලකුණ දාලා අපි ලියනවා එකඟ විය නොහැක. එකඟ විය නොහැක. හේතුවක් අහනවා. හේතුව තමයි සාමාගේ ආයෝජනය මත ඇති අවදානමට වඩා රුවන්ගේ ආයෝජනය මත ඇති අවදානම ඉහළයි. ඉහළ අවදානම් මත ආයෝජනයේදී වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙනම් අපි පිළිතුර මෙන්න මේ ආකාරයෙන් ලියමු. සාමාගේ ආයෝජනයට සාපේක්ෂව රුවන්ගේ ආයෝජනය මත ඉහළ අවදානමක් පවතින බැවින් ඉහළ අවදානමක් පවතින බැවින් රුවන්ගේ ප්‍රතිලාභ අනුපාතය වැඩි විය යුතුය. ඔන්න අපි පිළිතුරට මේ ටික ගොනු කරනවා. සාමාගේ ආයෝජනයට සාපේක්ෂව රුවන්ගේ ආයෝජනයේ අවදානම වැඩි. එහෙනම් වැඩි ප්‍රතිලාභයක් ලැබිය යුත්තේ රුවන්ට. ඒ හින්දාම අපි ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ අපි මේ කතා කරේ අලෙවිකරණය, කළමනාකරණය සහ ආයෝජනය කියන මාතෘකා වලින් හැදෙන අපේ හතරවෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන්. මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක අපි මේ ආයෝජනය කියන මාතෘකාව, කළමනාකරණය කියන මාතෘකාව සහ අලෙවිකරණයට අදාළ හුඟක් සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරා. එහෙනම් ඔබ මෙන්න මේ වීඩියෝ පටය නැවත නැවත නැරඹීමෙන් ඔබට මෙන්න මේ පාඩම් වලට අදාළව මේ විෂය කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබගේ ඒ විෂය කරුණු අපිට 100%ක්ම මෙතෙන්දී ආවරණය කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ මේ ප්‍රශ්නෙත් එක්ක. ඔබ ඉදිරි විෂය කරුණු අධ්‍යයනය කරමින් මේ ප්‍රශ්නයට මනාව ඔබට සූදානම් වෙන්න පුළුවන්. එහෙනම් ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්නයක ඇහෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා අවබෝධයක් ලැබෙනවා. මෙන්න මේ ප්‍රධාන පාඩම් තුනෙන් තමයි අපි මේ ප්‍රශ්නය අහන්නේ. හතරවෙනි ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. මේක ලේසි ප්‍රශ්නයක්. අපිට සරලව පිළිතුරු ලියන්න පුළුවන්. මෙන්න මේ පාඩම් තුන ඔබ හොඳින් අධ්‍යයනය කරොත්, ඔබ හොඳින් පාඩම් කරගත්තොත් ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන එක එච්චර අමාරු කාර්යභාරයක් නෙමෙයි. පහසුයි. එහෙනම් ඔබට මේ ප්‍රශ්නය ඔබේ විභාගයේදී තෝරා ගැනීමට නම් ඔබ මේ මාතෘකා තුන හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අපේ මෙම වීඩියෝ මාලාවත් නැවත නැවත නැරඹීමෙන් ඔබට විෂය කරුණු හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. එහෙනම් මේ වීඩියෝවත් ඔබගේ යාළුවන් අතර ෂෙයා කරගන්න. ඔබගේ පාසලේ මේ පාඩම් අපි කතා කරේ විෂය නිර්දේශී අවසාන මාතෘකාව විදිහට. ආයෝජනය කියන්නේ අපේ 11 වසර විෂය නිර්දේශී අවසානම මාතෘකාව. සමහරට පාසල්වල මේ විෂය නිර්දේශය අවසන් කරලා මේ මාතෘකාව අවසන් කරලා නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබගේ අනිත් යාළුවන් අතරත් මේ වීඩියෝ ෂෙයා කරගෙන ඔබ හොඳින් පාඩම් කරලා ඔබගේ එළඹෙන විභාගය සඳහා ඔබට හොඳින් සූදානම් වීමට හැකියාවක් ලැබුණොත් ඔබට ඉහළ ප්‍රතිඵලයකට යන්නට පුළුවන්. එහෙනම් අපේ ඉදිරි වීඩියෝ පාඩ තුලින් අපි තවත් අලුත් විෂය කරුණු ඔස්සේ ඔබගේ විෂය නිර්දේශයට අදාළ සියලුම විෂය කරුණු ආවරණය කරන්න අපි උත්සාහ කරනවා. එහෙනම් දිගින් දිගටම ඔබ අපගේ YouTube channel එකත් එක්ක එකතු වී අපස සාමාන්‍ය පෙළ කොමර්ස් කියන විෂයට අදාළ මේ වීඩියෝ පාඩ නැරඹීමෙන් ඔබේ දැනුම වර්ධනය කරගෙන විභාගය සඳහා හොඳින් සූදානම් වෙන්න අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. එහෙනම් අපි අදට අපගේ මේ වීඩියෝව මෙතනින් මේ දේශනය මෙතනින් නතර කරනවා. නැවතත් ඉදිරි දිනයක හමු වීමේ බලාපොරොත්තු ඇතුව. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.